උදේ සාකච්ඡා කරන්න ගත්තේ පූර්ණ තරගය හා ඒකාධිකාර තරගය අතර වෙනස්කම් හා සමානකම්. පූර්ණ තරගය හා ඒකාධිකාර තරගය අතර වෙනස්කම් හා සමානකම්. බෙදන්න පොත දෙකට. එක පැත්තක ලියන්න පූර්ණ තරගය, අනිත් පැත්තේ ලියන්න ඒකාධිකාර තරගය. අපි ඉස්සෙල්ලා වෙනස්කම් ලියමු. Right. පූර්ණ තරගය. ඒකාධිකාර තරගය. පූර්ණ තරගය ඒකාධිකාර තරගය. හොඳට මතක තියාගන්න පුතේ, මේ පාඩමේ ගොඩක් වෙලාවට අහන වෙනස්කම්. ඉස්සෙල්ලම උදාහරණ ටිකක් ලියන්න මතක් කරගන්න. දෙපැත්තෙන් උදාහරණ ලියන්න. උදාහරණ. V බඩයිරිඟු වට්ටක්ක. මේ පැත්තේ ලියන්න. මේ පැත්තේ ලියන්න හෝටල්, ආපනශාලා, होटल आपनशाला, सिल्लर कड. होटल आपनशाला, सिल्लर कड, बाबर साप्पु. राइट. उदाहरण ටික කියලා ගමු ඉස්සෙල්ලා. right. පළවෙනි වෙනස තමයි පුතේ මෙන්න මේක. පූර්ණ තරගයේ භාණ්ඩ සමජාතීයයි. ලියන්න තුනේ. සමජාතීය. හැබැයි හෝටල්, ආපනශාලා, සිල්ලර කඩ මේවායේ භාණ්ඩය පුතේ අපුවා ප්‍රභේදිතයි. ප්‍රභේදිතයි. ඔන්න ඕක තමයි පුතේ මූලිකම වෙනස. මූලිකම වෙනස. right. ලියන්න ලස්සනට පළවෙනි එක රතු පෑනවා නම් පළවෙනි වෙනස ලියන්න. ඒක තමයි ප්‍රධානම වෙනස. රතු පෑනවා නම් පළවෙනි වෙනස ලියන්න. right. මාතෘකාව පූර්ණ තරගය හා ඒකාධිකාර තරගය අතර වෙනස්කම්. මාතෘකාව නැතත් ප්‍රශ්නයක් නැහැ. පොත දෙකට බෙදන්න. එක පැත්තක පූර්ණ තරගය දාන්න, අනිත් පැත්තේ ඒකාධිකාර තරගය දාන්න. උදාහරණ ලියන්න. මේ පැත්තට V බඩේරිඟු වට්ටක්කා, අර පැත්තේ හෝටල්, ආපනශාලා, සිල්ලර කඩ. ලියන්න මේ පළවෙනි වෙනස. පළවෙනි වෙනස ලියන්න. භාණ්ඩ සමජාතීය වේ. පළවෙනි වෙනස ලියන්න. මේ පැත්තේ භාණ්ඩ සමජාතීය වේ. භාණ්ඩ සමජාතීය වේ. මේ පැත්තේ ලියන්න. භාණ්ඩ ප්‍රභේදනය වී තිබේ. 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 පළවෙනි වෙනස මොකක්ද? භාණ්ඩ සමජාතීය වේ, ප්‍රභේදිත වේ. බලන්න. V බඩේරිඟු වට්ටක්කා මේවා සමජාතීයයි. එකම ජාතිය. කිසිම වෙනසක් නැහැ. හැබැයි හෝටල් ගත්තොත් ප්‍රභේදිතයි. වෙනස්කම් තියෙනවා. කෑම් පාර්සල් 10ක් ගත්තොත් වෙනස්කම් තියෙනවා. බාබර් සාප්පු 10ක් ගත්තොත් වෙනස්කම් තියෙනවා. හරිද? right. හොඳයි. ඊළඟ වෙනස. මම ඉල්ලුම් වක්‍රයේ වෙනස ගන්න. ඉල්ලුම් වක්‍රයේ වෙනස මෙන්න
ඉල්ලුම් වක්‍රය ඔන්න උනේ. මොකද කියන්නේ? ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍යයි ඉල්ලුම් වක්‍රය නම්‍ය. මේ වැතිල යනකොට ඊළඟ වෙනස ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය 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 පූර්ණ නම්‍ය වේ. ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ. මෙන්න ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ. ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ. මේ වැතරේ ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය නම්‍ය වේ. නම්‍ය වේ. අපි කතා කළේ ඒකනේ. නම්‍ය වේ. නම්‍ය වේ. ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ. ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය නම්‍ය වේ. චූටි රූප දෙයක් අරගෙන. චූටි රූප හොඳ ලොකු රූප නෙවෙයි චූටි රූප. පුංචි රූප දෙයක් අරගෙන. right. මේ පන්තියට අලුත සම්බන්ධ වුණා කියන දරුවා මට දුරකථන මුතුමක් ගන්න. පන්සියටයි 5634. පුතේ තියෙනවා ගෙදර අර මිටියක් මේ විශාල ටියුට් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. පරණ ඔක්කොම ටියුට්. හරිද? කුරියර් කරන්න ගියොත් නම් ලොකු පාර්සලයක් එයි. පුතාට පුළුවන් නම් නාත්තවිල පිටවැද්දරට එන්න. මට ඔක්කොම ටියුට් ටික දෙන්න පුළුවන්. පන්තිය පටන් ගත්ත දවස් ඉඳලා ටියුට් ටික දෙන්න පුළුවන්. අර කුරියර් කරන්න ගියා මිනිස්සු ලොකු පාර්සල් ගන්න නැහැ පුතා අර පොඩ්ඩක් ගාන වැඩි හිතකොට. හරිද? පුතාට පුළුවන් නම් පිටවැද්දර ටවුන් එකේම ඉන්නේ. යන කෙනෙක් උනක් කමන්නේ. බස් කොන්දොස්තර කෙනෙක් උනක් කමන්නේ. විස්තරේ කොල කෑල්ලට ලියලවන්න. ඔක්කොම ටියුට් ටික දෙන්න. අර තියෙනවා පුතා අපරාධේ. ඒවා හොර මේ අවුරුද්දේ ගහපු ටියුට් පුතේ ලබන අවුරුද්දේ දෙන්නත් බෑ. ඉකෝන වල හැටි. ඒවා එහෙම අයින් කරනවා. මේ අවුරුද්දේ ටියුට් එක ලබන අවුරුද්දේ දෙන්නේ. ඒ වෙනස් වෙනවා පොඩි වෙන වෙනස්කම් කරන නිසා. ටියුට් තියෙනවා පුතේ ඇවිල්ලා අරගෙන යන්න ඕන දරුවෙක්. ඔබ එන්න ඕනේ නැහැ. කවුරු හරි එව්වත් කමක් නැහැ. ඔක්කොම ටියුට් ටික දෙන්න. පුතත් ඇවිල්ලා ටියුට් ටික අරගෙන යන්න. YouTube එක බලන්න වැට්ටික් කරගන්න. right. එහෙනම් තව වෙනසක් මොකක්ද? ඉල්ලුම් වක්‍රය පූර්ණ නම්‍ය වේ. ඉල්ලුම් වක්‍රය නම්‍ය වේ. ඊළඟ වෙනසලයි. right. ඊළඟ වෙනසලයි. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල සෑම සැපයුම් කරුවෙක්ම මේ වැටේ සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. හරිද? right. සෑම සැපයුම් කරුවෙක්ම අලෙවි කරන මිල එක හා සමාන වේ. අපි ගොව පුතේ සමජාතීය භාණ්ඩ බිත්තර හැමෝම විකුණන්නේ එකම මිලකට. ඒ මිලට අපි නමකුත් කිව්ව මොකද්ද නම? පැවරුණු මිල.
නේද? අන්න වරහන් ඇතුලේ යන තේ පැවරුණු මිල. අපි ගා සියලුම සැපයුම් කරුවෝ සපයන්නේ එකම මිලකට. මොකක්ද මේ මිල? පැවරුණු මිල. මොකක්ද මේ මිල? පැවරුණු මිල. සියලුම සැපයුම් කරුවන් එකම මිලකට අලෙවි කරයි. ඒ මොකද්ද පුතේ? ඒ මිල පැවරුණු මිල. මේ පැත්තට යන්න. මේ පැත්තට යන්න. වෙනස් මිලයන් යටතේ අලෙවි කරයි. 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 right. ඊළඟ වෙනස ලියන්න. පුතා මේ වෙනස්කම් අඳුරගෙන තියෙන්න ඕනේ. ප්‍රචාරණයක් නැත. ප්‍රචාරණයක් ඇත. ලස්සනයි. පූර්ව තරග පැත්තට යන ප්‍රචාරණයක් නැත. ප්‍රචාරණයක් ඇත. ප්‍රචාරණයක් නැත. ප්‍රචාරණයක් ඇත. ප්‍රචාරණයක් නැත. ප්‍රචාරණයක් ඇත. right. ඔය කරුණු ටික ඕකේ තේරෙනවා. මම තේරෙන්නේ නැති කරුණු දෙකක් ඔබට ලියනවා. ඒක ඉස්සරහ වෙළඳපොළ තත්ත්ව හතරම කතා කරලා තමයි ඒක කියලා දෙන්නේ. දැන් මෙතෙක් ලියපු ටික තේරුණානේ. ආයතන සංඛ්‍යාව ගත්තා, භාණ්ඩේ ස්වභාවය ගත්තා, ඉල්ලුම් වක්‍රය ගත්තා, ප්‍රචාරණය ගත්තා. නේද? ඒ ටික අපි තේරුණා. දැන් මම දෙකක් ලියනවා පුතේ. ඒ දෙක වැටහෙන්නේ කියලා දෙන්නේ වෙළඳපොළ තත්ත්ව හතරම සාකච්ඡා කරාට පස්සේ. හතරම සාකච්ඡා කරා. කතිපයාධිකාරයත් කතිපයාධිකාරයත් කතා කරලා තමයි ඒක කියලා දෙන්නේ. ලියන්න පුතේ. රතුපෑනෙන් ලියන්න පුතේ වැදගත් නිසා නෙවෙයි සාකච්ඡා කරේ නැති නිසා. රතුපෑනෙන් ලියන්න. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට සමානයි. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට සමානයි. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට සමාන වේ. P සමානයි MC කියලා ගන්න. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට සමාන වේ. P සමානයි MC කියලා දාගන්න. P සමානයි MC කියලා දාගන්න. P සමානයි MC කියලා දාගන්න. සමතුලිතයේදී මිලාන්තික පිරිවැයට සමාන වේ. P සමානයි MC කියලා දාගන්න. right. P සමානයි MC කියලා දාගන්න. right. අය පැත්තට සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. මෙහෙම කියන්නේ සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. මෙහෙම කියන්නේ සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. වරහන් කියන්නේ PMC ඔන්න බලන්න. මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. මිල ආන්තික පිරිවැයට වඩා වැඩි.
right. සමතුලිතයේදී මිල ආන්තික පිරිවැයට වඩා වැඩි. ඊළඟට යන්න පුතේ කල්පිත වෙළඳපළකි. කල්පිත වෙළඳපළකි. සැබෑ වෙළඳපළකි. සැබෑ වෙළඳපළකි. ඔය දෙක තේරෙන්නේ නැහැ හොඳේ. ඔක්කොම කියලා දීලා කියලා දෙන්නම්. කල්පිත වෙළඳපළකි සැබෑ වෙළඳපළකි. කල්පිත වෙළඳපළකි සැබෑ වෙළඳපළකි. කල්පිත වෙළඳපළකි සැබෑ වෙළඳපළකි. හරි. තව එකක් තියෙනවා. මොකද්ද පුතේ? මේ පූර්ණ තරංගයේ ඉන්නේ මිල ගණුවේ. ඒකාධිකාරයේ පුතේ ඉන්නේ මොකෙක්ද? මිල තීරකේ. ළමයි පුතේ ආයතනයක් මිල ගණුවකු ලෙස කටයුතු කරයි. සාමාන්‍ය පැනේ ඒක දාන්න. ආයතනයක් මිල ගණුවකු ලෙස කටයුතු කරයි. වෙළඳපොලේ තියෙන මිල අරන් ඒ මිලට විකුණනවා. වෙළඳපොලේ තියෙන මිල අරන් ඒ මිල යටතේ විකුණනවා. ආයතනයක් මිල ගණුවකුයි. ආයතනයක් මිල ගණුවකුයි. ආයතනයක් මිල ගණුවකුයි. ආයතනයක් මිල ගණුවකුයි. මේ වැටල යන්නේ. ආයතනයක් මිල තීරකයකුයි. ආයතනයක් මිල තීරකයකු වේ. ආයතනයක් මිල තීරකයකුයි. ආයතන තමන්ට ඕන විදියට මිල තීරණය කරනවා. හරිද? right. එහෙනම් පුතේ අපි අවසාන වශයෙන් කතා කළේ වෙනස්කම් ටික. ඒකාධිකාර තරඟයේ තියෙන එක අවසන් කරලා මිල තීරකයකුයි. පොම්තේ මිල තීරකයා කියන එකම තමයි මිල සකසන්නා කියලා කියන්නේ. මිල සකසන්නා කියන්නේ ඒකම තමයි. මිල තීරකයා කියන එකම තමයි පුතේ මිල සකසන්නා කියලා කියන්නේ. පුතේ දරුවා හරිය. මිල තීරකයකුවේ ඕනනම් එතනම ඇලයිරක් ගහලා යන්න. මිල සකසන්නකුයි. එහෙම අල්ලලා ගන්න. මිල තීරකයකුවේ ඇලයිරක් ගහලා යන්න මිල සකසන්නකු වේ. දෙකම හරි. right. දැන් පුතේ සමානකම් ලියමු. සමානකම් කියලා ලියලා යටින් සමානකම් මතක් කරගන්න. මොනවද මේ දෙකේ තියෙන සමානකම්? පූර්ණ තරංගයේ ඒකාධිකාර තරංගයේ තියෙන සමානකම් මොනවද? කෙලිම විභාගයේදී අහපු ප්‍රශ්න හොඳේ. මේවට මම අහන්නේ. මොනවද සමානකම්? පූර්ණ තරංගයේ ඒකාධිකාර තරංගයේ තියෙන සමානකම් මොනවද? පූර්ණ තරංගයේ ඒකාධිකාර තරංගයේ තියෙන සමානකම් මොනවද? මොනවද සමානකම්? පළවෙනි සමානකම තමයි මෙන්න මේක. මේකේ ආයතන සංඛ්‍යාව අතිවිශාලයි. හෝටලාපන ශාලා සිල්ලර කඩ විශාලයි. හරිද? විශාලයි. මේ දෙකම අපි සලකලා කියනවා මේකේ ඉන්නවා මොකක්ද? ආයතන විශාල සංඛ්‍යාව. එහෙනම් මේ දෙකේ තියෙන සමානකම තමයි පුතේ මොකක්ද? මේකේ අතිවිශාලයි. මේකේ විශාලයි. අති කෑල්ල අයින් කළා අපි කියන මේ වෙළඳපොළවල් දෙකේම විශාල සංඛ්‍යාවක් තිබෙනවා. සමානකම් කියලා ඉරි කෑල්ලක් ගැහුවා පළවෙනි තරුව. ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම.
ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම. ආයතන සංඛ්‍යාව විශාල වීම. පුතේ එතනින්ම තව එකක් මතු කරමු. විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ පුතේ එක ආයතනයක් වෙළඳපළ තුල සාපේක්ෂ වැදගත්කම අඩුයි. හොඳට තේරුණා. ආයතන විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා කියන්නේ එක ආයතනයකට වෙළඳපළේ තියෙන වැදගත්කම අඩුයි. තේරුණා. එක ආයතනයකට වෙළඳපළේ තියෙන වැදගත්කම අඩුයි. එහෙනම් අපි කියමු මොකක්ද? ආයතන සංඛ්‍යාව විශාලයි. එතරම් එකක් මතු කරමු. එක් ආයතනයකට වෙළඳපළ තුල තියෙන වැදගත්කම ඉතාම අඩුයි. දෙවෙනි තරු උදාහරණයක්. කර්මාන්තය තුල එක් ආයතනයක් කර්මාන්තය තුල එක් ආයතනයක් කර්මාන්තය තුල එක් ආයතනයක් සාපේක්ෂ වශයෙන් කර්මාන්තය තුල එක් ආයතනයක් සාපේක්ෂ වශයෙන් නොවැදගත් වීම. 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 බලන්න ආයතන සංඛ්‍යාව විශාලයි. විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ පුතේ එක ආයතනයක් වැදගත්කමක් නැහැ. බෙදිලා තියෙන්නේ පුතේ. නේ? පූර්ණ තරංගයේ ඒකාධිකාරයේ විශාල සැපයුම් කරු සංඛ්‍යාවක් ඉන්නේ. ඒකාධිකාරයට තරඟයටත් වඩා පූර්ණ තරංග වැඩි. ඒතර එක්කෙනෙක්ගේ වැදගත්කම ඉතාම අඩුයි. ඊළඟ ලක්ෂණය ලියන්න පුතේ. අබාධ ප්‍රවේශයක් හා පිටවීමක් පැවතීම. 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 මේකට ඕනෙකුට එන්නත් පුළුවන් ඕනෙකුට යන්නත් පුළුවන්. අබාධ ප්‍රවේශයක් හා පිටවීම පැවතීම. ඒ වගේම පුතේ මේ අබාධ ප්‍රවේශය නිසා මතුවන තවත් අතුරු කරුණක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. හිතන්නකෝ ඔන්න මෙන්න ආයතන දෙකක් තියෙනවා. කෙටි කාලේ ආයතන දෙන්නයි. මම අර කියන පාළු පාරක පාළු මාවතේ කඩවල් දෙකක් තියෙනවා. කඩවල් දෙකක් දාගෙන. දැන් මේ දෙන්න කෙටි කාලේ දෙන්නයි. මේ දෙන්න පුතේ කෙටි කාලේ අධික ලාභ ලබන. අධික ලාභ නිෂ්ප්‍රාමාණික ලාභ අධික ප්‍රාමාණික ලාභ ලබන. අධික ලාභ ලබන. හරිද? දැන් යම් කර්මාන්තකරුවෙක් අධික ලාභ ලබනවා නම් අපිට සමාජයට ඩිස්ප්ලේ වෙනවා. පේනවා. එයා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරනවා.
වාහන ගන්නවා නේද? ගෙවල් දොරවල් හදනවා, වත්කම් රැස් කරනවා. ඒතර ඒකෙන් පේන්නේ මොකක්ද? එයාගේ ව්‍යාපාරේ ලාභයි. එයාගේ ව්‍යාපාරේ ලාභයි. අර ඔහොම ඉන්නකොට පුතේ මේකේ අබාධ ප්‍රවේශයක් නෙදී. අලුතින් කට්ටිය කර්මාන්තයට ප්‍රවේශ වෙනවා. ටික දවසක් යද්දි පුතේ මොකෝ වෙන්නේ? හැමෝම මේ ව්‍යාපාරේ පටන් ගන්න මේ. හැමෝම මේ ව්‍යාපාරේ පටන් ගන්න මේ. ආයතන සංඛ්‍යාව වැඩි වෙනවා. දැන් අර මෙයා ළඟට ආපු පාරිභෝගිකයෝ ටික හැමෝම ගාටම බෙදලා යනවා. එතකොට පුතේ ලබන්නේ යන්තම් සන්තම් ලාභය. අර මෙයා ළඟට ආපු කස්ටමර්ස් දැන් බෙදලා යනවා. හරි? දැන් පුතේ මේ ආයතන ඔක්කොම ලබන්නේ ප්‍රාමාණික ලාභ. කාටවත් පුතේ අධික ලාභ ලැබීමේ හැකියාවක් තේරුණා නේද? මේක ප්‍රායෝගිකව අත්විඳින දෙයක් නේ පුතේ. ප්‍රායෝගිකව අපි අත්විඳින දෙයක්. ඔය පාරවල් අයිනේ කඩ බලන්නකෝ. ඒක මිනිස්සේ කඩේ දානවා. කඩේ දාලා බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ටික දවසක් ගිහින් බලනකොට මේක දියුණු වෙනවනේ. පුතා ගමේම ඉන්න උන් ඇවිල්ලා කඩාට ඕනවා පුතා. ගමේම ඉන්න උන් ඇවිල්ලා කඩාට ඕනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර මිනිස්යාගේ ළඟ දැන් අතර වෙච්ච වාහන ටික දැන් බෙදිලා යනවා. ඊට පස්සේ හැමෝටම ලාභ නේ. ප්‍රාමාණික ලාභ ලබනවා. මාසයක් කමාරක් යනකොට පුතා ඔක්කොම ආදේව කර ටික වහලා ගෙවල් වල යනවා. එක කඩයක් ගන්න නැති වෙනවා. ඒක තමයි වෙන්නේ. හරිද? රයිට්. ලියන්න. සියලු ආයතන දිගු කාලයේදී සියලු ආයතන දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳින. සියලු ආයතන දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳින. සියලු ආයතන දිගු කාලයේදී ප්‍රාමාණික ලාභ පමණක් භුක්ති විඳින. හරිද? රයිට්. හොඳ හුස්ම ගන්න. එහෙනම් පූර්ව තරංග ඉවරයි. ඒකාධිකාර තරංග ඉවරයි. ඒකාධිකාරය ඉවරයි. තව එකක් තියෙනවා මොකක්ද? කතිපයාධිකාරය. ඔය වෙනස්කම් ඔය සමානකම් අතර විතරමයි පුතේ. තවත් සමානකම් නැහැ. සමානකම් පහක් ලියපු දරුවෙක් ඉන්නනම් පස්වෙනි සමානකම් වැරදි. ඔය අතර විතරමයි තියෙන්නේ. හරිද? පස්වෙනි සමානකමක් ලියපු දරුවෙක් ඉන්නම් ඊදරක පස්වෙනි කරුණ වැරදි. හරි පුතේ එහෙනම් අපි අලුත් කොටසට යමු. Right. ලියන්න විදිහට මාතෘකාව කතිපයාධිකාරය. ඔලිගොපොලි. දැන් මාතෘකාව කතිපයාධිකාරය ඔලිගොපොලි. ලස්සන ලියන්න. right ලස්සන ලියන්න. ඔලිගොපොලි. කතිපයාධිකාරය ඔලිගොපොලි. හරිද? right. හොඳයි.
පුතා දන්නවා මම ටියුෂන් එකේ කිසිදු ගුරුවරයෙකුට පක්ෂපාතීත්වයක් ඩීල් එකක් කඩේ යාමක් නැහැ. සාදීන ගුරුවරයෙක්. අවුරුදු 9ම පුළුවන් නම් හොයාගෙන ඉන්න. මම කවදාවත් වෙන විෂයකට ගුරුවරයෙක් නිර්දේශ කළා. account වලට අරගෙන යන්න, business වලට අරගෙන යන්න, geography වලට මෙහෙ ඉන්න, සිංහල වලට මෙහෙ යන්න. එහෙම කියලා කියන්නේ. ඒක තමයි මගේ ටියුෂන් එකේ තියෙන එකම වෙනස. කවදාවත් කිසිම ගුරුවරයෙක් එක්ක සම්බන්ධතාවක් හදාගත්තේ නැහැ. ඒකට හේතුව තමයි පුතේ මේ අර මේ අනිත් බිස්නස් වගේ නෙවෙයි. මේවා වෙන බිස්නස් නෙවෙයි දරුවන්ගේ ජීවිතත් එක්ක කරන බිස්නස් එකක්. මේ දරුවන්ගේ ජීවිතත් එක්ක කරන ගනුදෙනුව. ඒ ගනුදෙනුවදී මගේ පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් දරුවෙකුට උපදෙසක් දුන්නොත් ඒක මහා පාප කර්මයක්. පුළුවන් නම් හොයාගෙන ඉන්න අවුරුදු 9ක් වෙනවා ටියුෂන් කරලා කවදාවත් එහෙම කරවක් කියන්නේ. මගේ දරුවෝ ඇවිල්ලා අහනවා අර විෂය ප්‍රශ්නයි මේ විෂය ප්‍රශ්නයි මම කියන්නේ නැහැ පුතා පොඩ්ඩක් හොයලා පුතා හැම තැනකට යන්න. හැබැයි එහෙම ඉන්න ගියාම ටිකක් අවුල් පුතා. එහෙම ඉන්න ගියාම මිනිස්සු සාදීන විදියට ඉන්න දෙන්නේ. මට කණින් කොරින් ආරංචි වෙන එක අය මතක තියන්න ගිය අවුරුද්දේ හරිද? ගිය අවුරුද්දේ අකුරැස්සට ගෙනාව එක උන් ගුරුවරයෙක්. මේ මාත දිස්ත්‍රික්ක පුරා දුවන ගමන් අකුරැස්සෙත් ඇවිල්ලා පැය දෙකක් කරා. ළමයි 60 70ක් ගියා. විෂය විභාගෙට වාඩි කරා ළමයි යන්න කියලා ඇව්වා. විභාගෙටත් ගියා. එක ළමයෙක් විශ්වවිද්‍යාලෙට. 2020 ප්‍රතිඵලය අරන් බලන්න. එක ළමයෙක් විශ්වවිද්‍යාලෙට ගියේ. අපරාධනේ දැන් ඒ දරුවන්ට වක් කියනවද? අර හොඳයි යන්න ගිහින් බලන්න කියපු ගුරුවරු වක් කියනවද? නෑ. එයා පුතා පව්. එයා ගුරුවරයෙක් විදියට ඉඳගෙන කරන මහා පව්. ඒ පවට ඔකේ ලං වෙන්නේ නෑ. පුතාට මේ පන්තියේ මගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙන කතා කරලා හදාගන්න බැරි නම් දොර ඇරලා තියෙන්නේ. ඕන්ලා කියන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි කවුරු කියන කතන්දර එච්චර හිතන්න එපා. ප්‍රශ්න තියෙන මගෙන් අහන්න ඕන දෙයක් විවෘත මිනිස්සෙක්. බලන්න මේ ඔන්ලයින් එක උනක් බලන්න. කිසිම බාධාවක් නෑ. ඔබ නිදහසේ එනවා මම නිදහසේ උගන්වනවා නේද? ඔබ ටියුට් එක ගන්නවා අපි සාමකාමී වැඩේ කරගෙන යනවා. ලොග් වෙන්න ප්‍රශ්න නෑ මොකුත් නෑ. මම විතරම කියනවා හරි පරිස්සමෙන්. සමහර ගුරුවරු වේශයෙන් ඉඳගෙන ඩීල් දාන එක කරන්නේ. ගුරුවරු වේශයෙන් ඉඳගෙන තමන්ගේ පෞද්ගලික යාළුවෝ හදන එක කරන්නේ. ළමයින්ගේ ජීවිත ගැන එච්චර අවබෝධයක් නෑ. පැහැදිලිද? රයිට්. හොඳයි කතිපයාධිකාරය. හරිද? රයිට්. කතිපයාධිකාරය. රයිට් උදාහරණ ලියමු. හරි. උදාහරණ ලියන්න ඉස්සෙල්ලා. උදාහරණ ලියන්න. 1. ප්‍රවෘත්ති පත්‍ර. උදාහරණ ලියන්න 1. ප්‍රවෘත්ති පත්‍ර.
එක උදාහරණයක් ප්‍රවෘත්ති පත්‍ර. දෙක රූපවාහිනී සේවා. දෙක රූපවාහිනී සේවා. තුන වාණිජ බැංකුව. තුන වාණිජ බැංකුව. හතර ගෑස් නිෂ්පාදනය. ගෑස් නිෂ්පාදනය. ආයි කියන්න ප්‍රවෘත්ති පත්‍ර, රූපවාහිනී සේවා, වාණිජ බැංකු, ගෑස් නිෂ්පාදනය. දුරකථන සේවා. දුරකථන සේවා. දුරකථන සේවා. මෝටර රථ නිෂ්පාදනය. මෝටර රථ නිෂ්පාදනය. මෝටර රථ නිෂ්පාදනය. සිසිල් බීම. සිසිල් බීම. සිසිල් බීම. කිරිපිටි කර්මාන්තය. කිරිපිටි කර්මාන්තය. කිරිපිටි කර්මාන්තය. ඔන්න උදාහරණ. මොනවද මේ උදාහරණ කිව්වේ? මෙන්න මේ වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළ වලට උදාහරණ. මොනවද පුතේ? දුරකථන සේවා. පුවත්පත්, ප්‍රවෘත්ති පත්‍ර, පුවත්පත්, වාණිජ බැංකු, ගෑස් නිෂ්පාදනය. නේ ගෑස් කියන වචනේ අහුවම මිනිස්සු බයිනවා. ගෑස් නිෂ්පාදනය. මෙන්න මේවට කියනවා පුතේ මොකක්ද? කතිපයාධිකාර වෙළඳපළට අයිති වෙන ඒවා. මොනවද මේ? කතිපයාධිකාර වෙළඳපළට අයිති වෙන ඒවා. කතිපයාධිකාර වෙළඳපළට අයත් වෙන ඒවා. හරිද? right. පුතේ දුරකථන සේවා, පුවත්පත්, සිමෙන්ති, සිසිල් බීම, කිරිපිටි, වාණිජ බැංකු, ගෑස් කතිපයාධිකාරයට අයිති දේවල්. හරිද? පුතේ මේ වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව ගැන පුතාට කියන්න තියෙන්නේ මොකක්ද? මේ වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව ගැන පුතාට කියන්න තියෙන්නේ මොකක්ද? ආයතන සංඛ්‍යාව අපිට බලමු ආයතන සංඛ්‍යාව අරගෙන. ආයතන සංඛ්‍යාව අරගෙන බලමු. දුරකථන සේවා වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව 4යි. දුරකථන සේවා වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව 4යි. මොකක්ද ආයතන සංඛ්‍යාව? ඩයලොග්, මොබිටෙල්, එටිසෙලාට්, හච්, එයාටෙල්. හච්, එයාටෙල්. එටිසෙලාට් නැති උනේ නේ මොනවාද? මොබිටෙල්, ඩයලොග්, හච්, එයාටෙල්. සමහර පුවත්පත් කීයක් විතර තියෙනවද ලංකාවේ? අර උදේට මුල් පිටුවට කීයක් ගේනවද කියවන්න?
පුවත්පත් සාමාන්‍ය කීයක් විතර තියෙනවද ලංකාවේ? 10ක්. පුවත්පත් තියෙන 10ක් විතරනේ. පුවත්පත් 10ක් විතර තියෙනවා. නේ? පුවත්පත් 10ක් විතර තියෙනවා. තව පුවත්පත් 10ක් විතර. සිමෙන්ති කම්පැනි 3ක් විතර තියෙනවා. ලංකාවේ සිමෙන්ති කම්පැනි 3ක් විතර තියෙනවා. නේ? සංස්ථා, හොල්සින්, අම්බුජා, නේ? මහවැලි මෙරින් සිමෙන්ති කම්පැනි 3ක් 4ක් වගේ. ඊට පස්සේ සිසිල් බීම කම්පැනි 5ක් විතර තියෙනවා. සිමෙන්ති 3යි, පුවත්පත් 10යි, කිරිපිටි තියෙනවා පුතේ කම්පැනි 5ක් විතර. වාණිජ බැංකු ඒවනම් වරදින්න බෑ. වාණිජ බැංකු තියෙනවා පුතේ කීයක්ද? 24ක්. 24ක්. ගෑස් එක දන්නවා. ගෑස් ලිත්‍රෝ ගෑස් එකයි සෙල් ගෑස් එකයි. කහ එකයි නිල් එකයි දෙකයි. එහෙනම් මට කියන්න පුතේ හොඳට කල්පනා කරලා කතිපයාතිකාර වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව කීයක් වගේද? ඔය දැන් ඔක්කොම දන්නවා. පූර්ණ තරංගය අති විශාලයි. ඒකාධිකාර තරංගය විශාලයි. ඒකාධිකාරේ එකයි. කතිපයාධිකාරයේ පුතේ කොච්චරයිද? 4 10 3 5 5 24 2 ඔය ඔක්කොටම එක නමක් කියනවා පුතේ. මොකක්ද නම? අතලොස්සක්. මොකක්ද පුතේ කියන නම? අතලොස්සක්. මොකක්ද මේ නම? අතලොස්සක්. කියනවා මෙන්න මෙහෙම. කතිපයාධිකාර වෙළඳපොලේ ආයතන සංඛ්‍යාව 14යි. ටිකයි. වෙන මුකුත් වචන පාවිච්චි කරන්න එපා. මොනවද වචන පාවිච්චි කරන්න පුළුවන්? ටිකයි. කුඩා ප්‍රමාණය. සුළු ප්‍රමාණය. මද ආයතන සංඛ්‍යාව. කිහිපයක්. ඔය වචන මුකුත් පාවිච්චි කරන්න එපා. එකම එක වචනයයි තියෙන්නේ මොකද්ද? ආයතන සංඛ්‍යාව 14යි. මොකද වචනේ? ආයතන සංඛ්‍යාව 14යි. නිර්වචනය කරන්නේ තේමයි. මුළු වෙළඳපොළම ප්‍රබල ආයතන 14ක් අතර බෙදිලා තියෙනම් අපි ඒකට කියනවා පුතේ මොකක්ද? කතිපයාධිකාරය. කොහොමද කියන්නේ? මුළු වෙළඳපොළම හරිද? ආයතන 14ක්. මොකක්ද 14ක් කියන්නේ? කීපයක් කියන්නේ. අතර බෙදිලා ගිහිල්ලා නම් අපි ඒකට කියනවා පුතේ මොකක්ද? කතිපයාධිකාරය. මේ බලන්නකො ලංකාවේ දුරකථන සේවා. ලංකාවේ දුරකථන සේවා වෙළඳපොළ ගන්න. මුළු වෙළඳපොළම 4 දෙනෙක් එක්ක අල්ලගෙන. කවුද 4 දෙනා? මොබිටෙල්, ඩයලොග්, හච්, එයාර්ටෙල්. නේ? ලංකාවේ මිලියන 21ක් වෙච්ච මුළු ජනගහනයම තම භාණ්ඩය සපයන්නේ 4 දෙනෙක්. කවුද 4 දෙනා? මොබිටෙල්, ඩයලොග්, හච්, එයාර්ටෙල්. අන්න කියනවා පුතේ මෙහිම. මුළු වෙළඳපොළම 14ක් දෙනෙක් අතර බෙදිලා ගිහිපු වෙළඳපොළ ව්‍යුහයකට කියනවා පුතේ නමක්. මොකද්ද කියන්නේ? කතිපයාධිකාරය. මොකද්ද කියන්නේ? කතිපයාධිකාරය. ලියන්න තියටි. කතිපයාධිකාරය යනු කතිපයාධිකාරය යනු
මුළු වෙළඳ පොළම කතිපාදිකාරය යනු මුළු වෙළඳ පොළම නිෂ්පාදකයන් මුළු වෙළඳ පොළම නිෂ්පාදකයන් රතු පෑන ගන්න පුතේ වැදගත් වචන ලියන්න. මුළු වෙළඳ පොළම නිෂ්පාදකයන් මුළු වෙළඳ පොළම නිෂ්පාදකයන් අතලොස්සක් විසි මුළු වෙළඳ පොළම නිෂ්පාදකයන් අතලොස්සක් විසි අතලොස්සක් විසි සාමාන්‍ය පෑනින් මෙහෙයවනු ලබන අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළ ව්‍යුහය අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළ ව්‍යුහය අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළ ව්‍යුහය right මම ආයෙ කියන්න පුතේ කතිපයාධිකාරය යනු මුළු වෙළඳපොළම නිෂ්පාදකයන් අතලොස්සක් විසින් මෙහෙයවනු ලබන වෙළඳපොළ ව්‍යුහය අතලොස්ස කියන වචනට වෙන විකල්ප වචන නැහැ ටිකයි කීපයයි ඒව දාන්න යන්න එපා එහෙනම් බලන්න පුතේ මොනවද කතිපයාධිකාරයට තියෙන උදාහරණ දුරකථන සේවා ආයතන සංඛ්‍යාව 4යි පුවත්පත් ආයතන සංඛ්‍යාව 10යි සිමෙන්ති ආයතන සංඛ්‍යාව 4යි සිසිල් බීම ආයතන සංඛ්‍යාව 5යි කිරිපිටි ආයතන සංඛ්‍යාව 5යි වාණිජ බැංකු 24යි ගෑස් 2යි එහෙනම් පුතේ මොකක්ද මේ කතිපයාධිකාරය කියන්නේ මුළු වෙළඳපොළම ප්‍රබල ආයතන අතලොස්සක් අතර බෙදී ගියපු තත්ත්වය මුළු වෙළඳපොළම ප්‍රබල ආයතන අතලොස්සක් අතර බෙදී ගියපු තත්ත්වය පැහැදිලිද right ලියන්න තියෙන්නේ අනුමාතුකාවක් ලියන්න පුතේ දැන් පුතා දන්නවා කතිපයාධිකාර වෙළඳපොළක ලක්ෂණ එන්න කතිපයාධිකාර වෙළඳපොළේ ලක්ෂණ කතිපයාධිකාරයේ 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 ලක්ෂණ හොඳයි මම කතිපයාධිකාරය ගැන කතා කරද්දී හොඳම උදාහරණය තමයි දුරකථන සේවය මේ ඩයලොග් මොබිටෙල් හච් එයාර්ටෙල් බලන්නකෝ මුළු ලංකාවෙම වෙළඳපොළ 4 දෙනෙක් අල්ලගෙන මේ 4 දෙනාම පුතේ ප්‍රබල ආයතන 4 දෙනාම ප්‍රබල ආයතන 4 දෙනා ළඟම විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා 4 දෙනා ළඟම විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා හරිද right එහෙනම් පුතේ බලන්න හොඳට
මොකද්ද? අපි ඉස්සෙල්ලම කතා කරොත් පළමු ප්‍රධාන ලක්ෂණය තමයි පුතේ ආයතන සංඛ්‍යාව 14ක් වීම. කීප දෙන නේ? right. ලියන්න පුතේ පළවෙනි එක. ලියන්න අංක 1. ආයතන සංඛ්‍යාව 14ක් වීම. ආයතන සංඛ්‍යාව 14ක් වීම. ආයතන සංඛ්‍යාව 14ක් වීම. right. ආයතන සංඛ්‍යාව 14ක් වීම. ආයතන සංඛ්‍යාව 14ක් වීම. ආයතන සංඛ්‍යාව 14ක් වීම. right. මේ බලන්න තෝරන්න. මේ කතිපයාධිකාර වෙළඳපොලේ කතිපයාධිකාර වෙළඳපොලේ සමස්ත වෙළඳපොළම ප්‍රබල ආයතන කිහිපයක් අතර බෙදිලා තියෙනවා. රයිට් යන්නේ ආයතන සංඛ්‍යාව 14ක් වීම යන්නේ කතිපයාධිකාරී වෙළඳපොළක පැහැදිලි කිරීමට යන්නේ. කතිපයාධිකාරී වෙළඳපොළක කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම අතිශය සැපයුම අතිශය සැපයුම අතිශය සීමිත සැපයුම් කරුවන් සංඛ්‍යාවක් අතර කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම අතිශය සීමිත සැපයුම් කරුවන් සංඛ්‍යාවක් අතර බෙදී ගොස් ඇත. බෙදී ගොස් ඇත. ආයි කියන්නම්. කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම අතිශය සීමිත සැපයුම් කරුවන් ප්‍රමාණයක් අතර බෙදී ගොස් ඇත. කොහොමද කියන්නේ? කතිපයාධිකාරී වෙළඳපොළක සැපයුම් අතිශය සීමිත සැපයුම් කරුවන් ප්‍රමාණයක් අතර බෙදී ගොස් ඇත. හරිද? right. එතන යන්නේ. මෙම ආයතන සියල්ල මෙම ආයතන සියල්ල ප්‍රබල ආයතනයන් වේ. 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 ඔක්කොම ප්‍රබලයි. හොඳට මතක තියාගන්න. ඔක්කොම ප්‍රබලයි. ඔක්කොම ප්‍රබලයි. එහෙනම් කතිපයාධිකාර වෙළඳපොළේ ආයතන සංඛ්‍යාව 14ක්. ඒ ඔක්කොම පුතේ මොන ආයතනද? ප්‍රබල ආයතන. ඔක්කොම මොන ආයතනද? ප්‍රබල ආයතන. තේරුණා? යා. දෙවෙනි එක ලියන්න පුතේ. ප්‍රවේශය බාධාකාරී වීම. දෙවෙනි ලියන්න ප්‍රවේශය බාධාකාරී වීම. අංක 2 ප්‍රවේශය බාධාකාරී වීම.
ප්‍රවේශය බාධාකාරී වීම. පුතේ මතක තියාගන්න. මතක තියාගන්න. මෙන්න මේ මුළු වෙළඳපළම ප්‍රබලයෝ 4 දෙනෙක් අතර බෙදලා තියෙනවා. මේ මුළු වෙළඳපළම ප්‍රබලයෝ 4 දෙනෙක් අතර බෙදලා තියෙනවා. අලුතෙන් එක්කෙනෙක් වෙළඳපළට ආපු ගමන් අලුතෙන් එක්කෙනෙක් වෙළඳපළට ආවොත් හිතන්න ලංකාවට ඔන්න අලුත් එක්කෙනෙක් නෙට්වර්ක් එකක් අරන් ආවොත් හිතා මොකද කරන්නේ? මේ ඉන්න 4 දෙනා එන්න දෙනවද? එන්න දෙන්නේ. මේ 4 දෙනා එන්න දෙන්නේ නැහැ. අන්න පුතේ මේ 4 දෙනා එන්න දෙන්නේ මොනවද කරන්නේ? බාධා කරනවා. එහෙනම් මතක තියාගන්න අලුතෙන් කෙනෙක් බැරි වෙලාවත් ආවොත් මේ 4 දෙනා පුතේ එක ආයතනයක් වගේ එකතු වෙලා අර එන කෙනාට බාධාවන් කරනවා. ඒතර බලන්න හොඳට මේ 4 දෙනා දැන් නම් තරඟ කරනවා. දැන් නම් එකිනෙකාට අතර තරඟයක් තියෙනවා. හැබැයි අලුතෙන් ආයතනයක් එන්න හැදුවොත් කර්මාන්තයට මේ 4 දෙනාම එකතු වෙලා අර අලුතෙන් එන කෙනාට එන්න දෙන්නේ. එහෙනම් මතක තියාගන්න පුතේ කතිපයාධිකාරයට ප්‍රවේශයට බාධාවන් තියෙනවා. කාටවත් එන්න දෙන්නේ නැහැ. ඇයි පුතේ එහෙම කරන්නේ? එහෙම ආවොත් පුතේ ඉන්න අයට ලාභය බෙදිලා යනවා. පැහැදිලිද? ලංකාවට දුරකථන සේවාවක් තව ආරම්භ කළොත් මේ අය ළඟ ඉන්න පාරිභෝගිකයෝ තමයි අලුත් කෙනා ළඟට යන්නේ. ඒ නිසා මේ අය පුතේ තව කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ලියන්න තියත්තේ කතිපයාධිකාර වෙළඳපළක් තුල කතිපයාධිකාරී වෙළඳපළ තුල කතිපයාධිකාරී වෙළඳපළ තුල කතිපයාධිකාරී වෙළඳපළ තුල අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වන අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වන බාධාවන් ක්‍රියාත්මක වේ. කතිපයාධිකාරී වෙළඳපළක් තුල අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වාලන බාධාවන් ක්‍රියාත්මක වේ. කාටවත් මේ ඕන විදිහට එන්න හැකියාවක් නැහැ. බාධාවන් තියෙනවා. බාධාවන් ක්‍රියාත්මක වේ. හොඳයි. ඊළඟ ලියන්නේ අංක 3. වෙළඳපළ ආධිපත්‍යයක් පැවතීම. කලින් වාක්‍ය ලියා ගන්න බැරිුණාද? අහන්න පුතේ ආයෙසරයක්. කතිපයාධිකාර වෙළඳපළ තුල අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වාලන බාධාවන් ක්‍රියාත්මක වේ. කතිපයාධිකාර වෙළඳපළ තුල අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වන බාධාවන් ක්‍රියාත්මක වේ. අලුත් ආයතන ප්‍රවේශ වීම වළක්වන බාධාවන් ක්‍රියාත්මක වේ. හරිද? right. ඊළඟ ලියන්නේ අංක 3 වෙළඳපළ ආධිපත්‍ය. තුනේ කියන්නේ මොකක්ද? වෙළඳපළ ආධිපත්‍ය. ආධිපත්‍ය. වෙළඳපළ ආධිපත්‍ය. right? වෙළඳපළ ආධිපත්‍ය. පුතේ මම කියන්නේ ආධිපත්‍ය කියන්නේ මොකක්ද? බලය පතුරවගෙන ඉන්නේ.
ආධිපත්‍ය කියන්නේ මොකක්ද? බලය පතුරවගෙන ඉන්න. දැන් ඩයලොග් සමාගම ගන්න. පාරිභෝගිකයෝ මිලියන 5කට වැඩි. පාරිභෝගිකයෝ මිලියන 5කට වඩා ඉන්න. සක්‍රීය පාරිභෝගිකයෝ. ලක්ෂ 50කට වඩා පාරිභෝගිකයෝ තියාගෙන මුළු වෙළඳපොලේම බලය පතුරවගෙන ඉන්න. අන්න කතිපයාධිකාරියට. මම ගොඩි කතිපයාධිකාරය පුතේ ප්‍රබල ආයතන 14යි. මුළු වෙළඳපොළම කීප දෙනෙක් බෙදාගෙන. මුළු වෙළඳපොළම කීප දෙනෙක් අතර බෙදිලා ගියා කියන්නේ පුතේ ඒ 4 දෙනාම ප්‍රබලයෝ. ඒ 4 දෙනා ළඟම මහ විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ 4 දෙනාම පුතේ වෙළඳපොලේ තමන්ගේ බලය තමන්ගේ ආධිපත්‍ය පතුරවගෙන ඉන්න. තමන්ගේ ආධිපත්‍ය පතුරවගෙන ඉන්න. හරිද? රයිට්. ලියන්න යටි. යරිල. 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 තුන්වෙනි කරුණ යටතේ වෙළඳපොළ ආධිපත්‍ය යටතේ ලියන්න. ආයතන සංඛ්‍යාව 14ක් වීම නිසා ආයතන සංඛ්‍යාව 14ක් වීම නිසා ආයතන සංඛ්‍යාව 14ක් වීම නිසා එක් ආයතනයකට වෙළඳපොළින් හිමිවන කොටස ආයතන සංඛ්‍යාව 14ක් වීම නිසා එක් ආයතනයකට වෙළඳපොළින් හිමිවන කොටස එක් ආයතනයකට වෙළඳපොළෙන් හිමිවන කොටස විශාල වේ. එක් ආයතනයකට වෙළඳපොළෙන් හිමිවන කොටස විශාල වේ. ආයතන සංඛ්‍යාව 14ක් වීම නිසා එක් ආයතනයකට වෙළඳපොළෙන් හිමිවන කොටස විශාල වේ. එබැවින් සෑම ආයතනයක්ම වෙළඳපොළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටී. එබැවින් සෑම ආයතනයක්ම වෙළඳපොළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටී. එබැවින් සෑම ආයතනයක්ම වෙළඳපොළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටී. එබැවින් සෑම ආයතනයක්ම වෙළඳපොළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටී. හැම ආයතනයක්ම පුතේ විශාල බලයක් හිමි කරගෙන ඉන්නේ. විශාල බලයක් හිමි කරගෙන සිටී. හරිද? රයිට්. හොඳ උස්මක් ගන්න. එබැවින් සෑම ආයතනයක්ම වෙළඳපොළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටී. ඔය ස්ක්‍රීන් එක ෂෙයා කරන්න එක නවත්තන්න. චතුමි. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න එක නවත්තන්න පුතා. රයිට්. හොඳයි. හැම ආයතනයක්ම ප්‍රබලයි. හතරවෙනි ලක්ෂණය ලියන්න පුතේ. හතරවෙනි ලක්ෂණය ආයතන අතර
දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම 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 මේ බලන්න හොඳට ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම ඒ කියන්නේ මෙන්න මේකයි හොඳට බලන්න මම උදාහරණයක් ගන්නම් අපේ රටේ රූපවාහිනී නාලිකා හිරු දෙරණ ඔය දෙකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ තව තියෙනවා හිරු දෙරණ ස්වර්ණ වාහිනිය සිරස ඔය ටිකනේ තියෙන්නේ මේ බලන්න මේ ආයතන අතර තියෙන රැඳියාව කියන එක මම පෙන්වන උදාහරණකින් පුතේ මේ සියලු මේ ආයතන දෙකම හිරු දෙරණ තියෙන ආයතන දෙකම පුතේ ප්‍රවෘත්ති විකාශනය කළේ 8ට දෙකේම ප්‍රවෘත්ති තිබුණේ 8ට රෑ 8ට තමයි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තිබුණේ හරිද රයිට් අපේ රටේ උන්ට තියෙන ප්‍රවෘත්ති මේනියාවක්නේ බලන්නකෝ මේ ගෙදර 100 එහෙම නේද මෙලෝ වැඩක් නෑ උනාට දුවල යන්නේ ප්‍රවෘත්ති දාන වෙලාවට උඩින් යන්නේ නේ ප්‍රවෘත්ති මේනියාවකින් මේ දෙරණ කියන ආයතනය මට ගොඩක් මේක හරියට මතක නැහැ ඇත්තටම දෙරණ කියන ආයතනය එක සැරේට ප්‍රවෘත්ති ගෙනාව 7ට දැන් හිරු එක බැලුවා දෙරණ 7ට ප්‍රවෘත්ති ගෙනාවොත් මොකෝ වෙන්නේ දෙරණේ ප්‍රවෘත්ති ටික ඉස්සෙල්ලා මිනිස්සු බලනවා ඊට පස්සේ හිරු ප්‍රවෘත්ති බලන්න මොකෙක්වත් නැහැ ඊට පස්සේ හිරු ප්‍රවෘත්ති බලන්න හිරු නිවුස් බලන්න එකෙක්වත් ඇයි දෑවතරනේ මේකෙන් දැනගෙන තමයි මෙතෙන් හිරු එක මොකක්ද කරන්නේ හිරු එකක් ගෙනාවා ප්‍රවෘත්ති 7ට අන්න බලන්න වෙන්නේ අන්න වෙනස ඊට පස්සේ මොකද දැන් බලන්න මෙයාගේ වෙනසට මෙයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වද නැද්ද ප්‍රතිචාර දක්වන නේ ඊට පස්සේ හිරු එක කලේ මොකක්ද ගෙනාව 6:55ට ගොයි 6:55ට වෙනස් දෙරණ මොකක්ද දෙරණත් ගෙනාවා 6:55 මෙහෙම නොකළනම් මොකද වෙන්නේ පුතේ ආයතනෙට පැවැත්මක් නැති එතකොට කතිපයාධිකාර වෙළඳපොලේ පුතේ එක ආයතනයක් කරන වැඩේ අනිත් ආයතනට කෙලිම බලපාන zoom package එක බලන්න මොබිටෙල් එකෙන් zoom package එක හඳුන්වලා දෙනකොට අනිත් ආයතන හතරක් එලෙසම zoom package එක හඳුන්වලා දුන්නා නේද data package එක හඳුන්වලා දුන්නා නැත්නම් මොකෝ වෙන්නේ පැවැත්මක් නේ බලන්න සිරස තමයි ඉස්සලා සින්දු කියන සුපර්ස්ටාර් ගෙනා සිරස සුපර්ස්ටාර් ඒ දැන් අර මම අපි තරුණ කාලේ තිබුණේ සිරස සුපර්ස්ටාර් දැන් සිරස විතරක් සුපර්ස්ටාර් කර ඉන්නකොට බැලුවා ඔක්කොම එතෙන්ට යන සින්දු ආවා මොනවද ආව ඊට පස්සේ සිරස සුපර්ස්ටාර් ඊට පස්සේ ඩ්‍රීම් ස්ටාර් දැන් හිරු එකේ තියෙන මොකද්ද හිරු ස්ටාර් සනවයින් මොකක් නැද්ද පොතේ අන්න ස්ටාර් තරඟ තියන්න ගත්තා දැන් පුතාට පේනව මොකක්ද කතිපයාධිකාරයේ ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් තියෙනවා
ඇයි එක ආයතනයක් ගන්න ක්‍රියාමාර්ග කෙලින්ම අනිත් ආයතනයට බලපාන. මොකක්ද එනලිව්වේ? ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. එයට ලියන්නේ ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පැවතීම. එයට ලියන්න ආයතන සංඛ්‍යාව ආයතන සංඛ්‍යාව අතලොස්සක් වීම සහ ආයතන සංඛ්‍යාව අතලොස්සක් වීම සහ ආයතන සංඛ්‍යාව අතලොස්සක් වීම සහ සෑම ආයතනයක්ම වෙළඳපළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටින බැවින්. සෑම ආයතනයක්ම වෙළඳපළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටින බැවින්. සෑම ආයතනයක්ම වෙළඳපළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටින බැවින්. ඔවුන් අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් දක්නට ලැබේ. 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 මම ආය වාක්‍යය ආය මුල ඉඳලා කියනවා දරුවෙක් කිව්වා ආයතන සංඛ්‍යාව 14ක් වීම සහ ආයතන සංඛ්‍යාව 14ක් වීම සහ සෑම ආයතනයක්ම වෙළඳපළ තුල විශාල බලයක් හිමි කරගෙන සිටින බැවින් ඔවුන් අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් දක්නට ලැබේ. ඔවුන් අතර දැඩි අන්‍යෝන්‍ය රැඳියාවක් දක්නට ලැබේ. හරිද? right. යන් ඊළඟ. එතරම් වාක්‍යය. එතරම් ලියන්න. එනම් එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතන කෙරෙහි එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතන කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතනය කෙරෙහි ප්‍රබල එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතනය කෙරෙහි එනම් එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතනය කෙරෙහි
ඍජුවම බලපාන බැවින්. ප්‍රබල කියන වචනේ කපලා දාන්න පුතේ. එක් ආයතනයක ප්‍රතිපත්ති අනිත් ආයතනය කෙරෙහි ඍජුවම බලපාන බැවින්. ඍජුවම බලපාන බැවින් ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පවතී. 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 right. මම ඒ වාක්‍යය ගැන පුතේ. එනම් එක් ආයතනයක ප්‍රතිපත්ති අනෙක් ආයතනය කෙරෙහි ඍජුවම බලපාන බැවින් ආයතන අතර අන්‍යෝන්‍ය රැඳියාවක් පවතී. දැකනේ දෙන්නම ප්‍රවෘත්ති 8ට කිව්වා. මෙයා ප්‍රවෘත්ති 7ට ගෙනාවම මෙයාත් 7ට ගෙනාවා. මෙයා 6:55ට ගෙනාවා මෙයාත් 6:55ට ආවා. ඇයි? නැත්තම් පැවැත්මක් නෑ. නැත්තම් ප්‍රවෘත්ති වෙන්නලා වැඩක් නෑ. හරිද? right. ඊළඟට ලියන්න පුතේ. තියුණු ප්‍රචාරණයක් දක්නට ලැබී. 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 right. පුතේ මං අහනවා පුතාගේ මෙන්න මේ අද ඔබ මේක සමීක්ෂණය කරන්න ඕන. හැන්දෑව ටීවී එක දාන්නකො. දාලා බලන්න. පැයක් බලන්න. වැඩිම දැන්වීම් දාන්න මේ අය නෙවෙයිද බලන්න. දුරකථන සේවාකාරී. දුරකථන සේවාකාරය, බැංකුකාරය, කම්බිකාරය, සිමෙන්තිකාරය, ඊට පස්සේ කිරිපිටිකාරය. ඔය ආයතන ටිකේ දැන්වීම් ටික අයින් කළොත් ටීවී එකේ දැන්වීම් නැති තරම්. හොඳ බලන්න. දුරකථන සේවා ටික කාර්යෝ ටිකයි. කිරිපිටි කාර්යෝ ටිකයි. සිසිල් බීම කාර්යෝ ටිකයි. කම්බි කාර්යෝ ටිකයි. සිමෙන්ති කාර්යෝ ටිකයි. වාණිජ බැංකු ටිකයි. පත්තර කාර්යෝ ටිකයි. දුරකථන නිෂ්පාදකයෝ ටිකයි. ඔය ටික අයින් කළොත් මගේ පුතේ බිස්කට් අනිත් එක. බිස්කටු කත්පයක්. බිස්කට් කාර්යෝ ටිකයි. වෙන දැන්වීම් නැති තරම්. එහෙනම් පුතේ බලන්න හොඳට වැඩිම ප්‍රචාරණයක් කරන්න මකුළු කතිපයාදී කාර්යය. ලියන්න යටින් තියුණු ප්‍රචාරණය. ප්‍රබල ආයතන 14ක් වන බැවින් ප්‍රබල ආයතන 14ක් වන බැවින් ප්‍රබල ආයතන 14ක් වන බැවින් එකිනෙකාට නොදෙවිනි ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කරයි. එකිනෙකාට නොදෙවිනි ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කරයි. එකිනෙකාට නොදෙවිනි ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කරයි. right. මොන ලක්ෂණ අපි ලියාගෙන යනවා. එකිනෙකාට නොදෙවිනි ලෙස ප්‍රචාරණ කටයුතු සිදු කරයි. හොඳයි. ඊළඟ. දැන් මම හතරම ගන්න. මට ගන්න පුතේ පූර්ණ තරංගයේ භාණ්ඩයේ ස්වභාවය.
පූර්ණ තරංගයේ භාණ්ඩයේ ස්වභාවය පුතේ සමජාතීයයි. සමජාතීය. පූර්ණ තරංගයේ භාණ්ඩයේ ස්වභාවය සමජාතීයයි. ඊට පස්සේ ඒකාධිකාර තරංගයේ භාණ්ඩය ප්‍රවේදිතයි. ඒකාධිකාර තරංගයේ භාණ්ඩය ප්‍රවේදිතයි. ඒකාධිකාරයේ භාණ්ඩය ඒකාධිකාරයේ භාණ්ඩය විශේෂිතයි. විශේෂිත භාණ්ඩයක්. ඒ විශේෂිත භාණ්ඩයක් කිව්වේ ඒ භාණ්ඩේ සපයන වෙන කවුරුත් නැහැ. පාරිභෝගිකයට සමීප ආදේශන මොනවත් ඇත්තේ නැහැ. දැන් එනවා ඒකාධිකාර තරංගය. භාණ්ඩය මොකක්ද? එන බලන්න. පූර්ණ තරංගයේ භාණ්ඩ සෑම අතින්ම සමානයි සමජාතීයයි. ඒකාධිකාර තරංගයේ භාණ්ඩය ප්‍රවේදිතයි. හෝටල් 5ක කෑම් පාසල් 5 විවිධයි. ඒකාධිකාරයේ භාණ්ඩය විශේෂිතයි. ඒ විශේෂිත පුතේ. ඒ භාණ්ඩ සපයන වෙන මොකෙක්වත් ඇත්තේ නැහැ. විදුලිය සපයන වෙන කවුරුත් ඇත්තේ නෑ. යා විතරයි අපක විශේෂිත භාණ්ඩ. පොතේ ඒකාධිකාර තරමේ කතිපයාධිකාරයේ භාණ්ඩය මොන වගේද? කතිපයාධිකාරයේ භාණ්ඩය මොන වගේද? ඔන්න ප්‍රශ්න. කතිපයාධිකාරයේ භාණ්ඩයට කියන්නේ මෙහිමයි. සමජාතීය හෝ ප්‍රවේදිතයි. මොකද්ද කතිපයාධිකාරයේ භාණ්ඩ කියන්නේ? සමජාතීය හෝ ප්‍රවේදිතයි. එහෙනම් බලන්න තියාගෙන පූර්ණ තරංගයේ සමජාතීයයි. ඒකාධිකාර තරංගයේ ප්‍රවේදිතයි. ඒකාධිකාරයේ විශේෂිතයි භාණ්ඩය. එයා විතරයි. කතිපයාධිකාරයේ සමජාතීයයි. සමජාතීය හෝ ප්‍රවේදිතයි. සමජාතීය හෝ ප්‍රවේදිතයි. ඔව්. පුතේ සමේ ඒකාධිකාර තරංගයේ මේ ඒකාධිකාර මේ කතිපයාධිකාරයේ සමහර භාණ්ඩ සමජාතීයයි සමහර භාණ්ඩ ප්‍රවේදිතයි. මේ බලන්න. රූපවාහිනී සේවා ප්‍රවේදිතයි. එක ඒවයි එක වැඩසටහන්. බැංකු ප්‍රවේදිතයි. බැංකු 5කට ගියොත් පොලි අනුපාත 5ක්. බීම් බෝතල් 5ක් ගන්නකො අලියා නෙට්ටෝ පැට්ටෝ චුට්ටෝ ආදි වශයෙන් ප්‍රවේදිතයි. බිස්කට් කැකර ගන්න කොම්පැනි 5ක වෙනස් ප්‍රවේදිතයි. පුවත්පත් ගන්නකො නිවුස් 5 ප්‍රවේදිතයි. එහෙනම් කතිපයාධිකාර රූපවාහිනී බැංකු සේවා බීම බිස්කට් පුවත්පත් මොනවද පුතේ? ප්‍රවේදිතයි. වෙනස්කම් තියෙනවා. මං අහන පුතාගෙන් මෙන්න මේ දුරකථන සේවා මොකෝ වෙන්නේ? ඔයාගේ මහාන ප්‍රශ්නේ පුතාට කෝල් එනවා කෝල් එකක්. කෝල් එකක් එනවා. පුතා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බලන්නේ. ඒ කියන්නේ 7.7ද 7.4ද 7.1ද 7.0ද 7.8ද කියලා බලන්නේ. නිකන් ඔය රැට කෝල් ආවම අපි ආන්සර් කරන්නේ නේද? කනේදී අහනවා. හෙලෝ. ඔයාට කියන්න පුළුවන්ද? හිතන්න දන්නේ නැති කෙනෙක් පළවෙනි වතාවට කෝල් එකක් ෆෝන් එක බලන්නකෝ කියන්න පුළුවන් දේ කතා කරන්නේ මොකෙන්ද කියලා. මොන සේවාවෙන්ද? ඩයලොග් එකකින්ද මොබිටෙල් එකකින්ද හච් එකකින්ද කියලා කියන්න පුළුවන්ද? පුළුවන්ද? මගේ ප්‍රශ්නේ.
ඔයාට නාඳුරේ දුරකථන ඇමතුමක් එනවා. ඔබ ඩිස්ප්ලේ එක බලන්න නැතුව ආන්සර් කරනවා. මම ඩිස්ප්ලේ එක ගිහිල්ලා කියන්න හිතලා. පුළුවන්ද? බෑ. ඩයලොග් එකෙන් කතා කරනකොට කීන් කීන් ගාලා හද්දයක් එනවා. හච්චෙන් කතා කරනකොට කුරු කුරු ගාලා හද්දයක් එනවා. මොබිටල් එකකින් නම් පී පී ගාලා හද්දයක් එනවා. එහෙම තියෙනවද? නෑ. සමජාතීය. සමජාතීයයි. සමජාතීය. දුරකථන සේවා සමජාතීය. සමජාතීය. ඊට පස්සේ කිරිපිටි. කිරිපිටි. පුතාට මේ ඔක්කොම පුතා හරක් මේ කිරිපිටි නේද කොහොම ඉතින් ගවයන්ගෙන් ගන්න. ඔක්කොම නවසීලන්තේ බඩු. හරිද? නවසීලන්තේ බඩු. ඕස්ට්‍රේලියාවේ බඩු. ඔක්කොම හරක් නේ එකම හරක්ගෙන් ගන්න. ඔයාට පිටි හැඳි 5ක් ගෙනත් දෙනවා. පිටි පෙට්ටි පිටි කවර නැහැ. ඔයාට ඔන්න පිටි හැඳි 2ක් අතර දෙනවා. දීලා කියනවා තෝරගන්න කියලා. මොකද්ද මේක මොකද්ද කියලා? පුළුවන්ද? පුතා ඇන්කර් එකයි රත්ති එකයි වෙන් කරගන්න පුළුවන්ද? ප්‍රචාරණය කරන රත්ති නම් මොනක්කාරයක ඇන්කර් අනු වෙන මොකක්ද ප්‍රීබයෝ තියෙන එක වෙනසක් තියෙද? නෑ. ඔයාලට පුළුවන්ද වෙන් කරගන්න? බෑ. සමජාතීය. සිමෙන්ති. සිමෙන්ති දැන් දෙනවා ඉන්ටෝලයක් දෙනවා. දරුවේ බඩගින්න නේද කෑ ගහනවා. සිමෙන්ති අවුරුදු 10ක් මේසන් වැඩ කරපු මේසන් බාස් කෙනෙක් සිමෙන්ති සමාගම් 5ක සිමෙන්ති පොල් කටු 5ක් ගෙනත් දුන්නොත් අඳුර ගන්න බෑ. සමජාතීය. ගෑස් ඔර උදා ගෙදරකට යනවා ගෑස් ටින් එක පේන්නේ නැහැ. කහ පාටද නිල් පාටද කියලා බලා ගන්න බෑ. ගෑස් ටින් එක පේන්නේ නැහැ. ඔබ ගහනවා ගෑස් කුකර් මේ ගෑස් සුදු. එන දැල්ල දිහා බලලා කියන්න පුළුවන් දා මේක සෙල් ගෑස්. මේක ලිට්‍රෝ. මේක පොඩ්ඩක් දම් පාටයි. මේක පොඩ්ඩක් කහ පාටයි. එහෙම කියන්න පුළුවන්ද? බෑ. ගෑස් සමජාතීය. අන්න පුතේ එහෙනම් කතිපයාධිකාරයේ අපි ලියමු මොකක්ද? කතිපයාධිකාරයේ භාණ්ඩය සමජාතීය හෝ ප්‍රභේදිතයි. දැනටින් පස්වෙනි එක ඊළඟට සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ සපය. පැහැදිලි කිරීම ඕනේ. සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ සපය. සමජාතීය හෝ ප්‍රභේදිත භාණ්ඩ සපය. රූපවාහිනී බැංකු බීම බිස්කට් පුවත්පත් ප්‍රභේදිත ඒවා. ගෑස් දුරකථන සේවා කිරිපිටි සිමෙන්ති සමජාතීය ඒවා.